උස්වත්ත ගෝල්ඩන් බිස්කට්ස් අවුරුදු 63ක මෙහිර දැන් බිස්කට් මෙහිරක් වෙලා. ලොකු මොකක්ද මේ? අයියම්මා මොකද මේ? නෑ මේ මොකුත් නෑ. මොකුත් නැතිනේ කොහොමද? මොකුත් නැත්තම් මේ ටෙලිෆෝන් එක ලොකු පුතාට කතා කරන්නේ. මේකයි නෑ මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේ ඉබේම නිින්ද ගියා. මම මේ හීනෙන් වගේ කෝල් එක ගන්න එපා. මම වැරදිලා ගත්ත නම්බරේ වෙන්නේ නැති. ඔහොම ඉන්නේ මම කියලා කියන්නම් වැරදිලා කතා කරේ කියලා. නෑ එපා. ගන්න එපා. ඉන්නකෝ. පොඩේ මම. හලෝ සමාවෙන්න මේ වැරදීමක්. අනේ මන් දැන් මේ මොනවා වෙන්න යනවද කියලා. ආහාරයෙන් අරලා හිරේ. මෙහෙන් ඔය විකාර කරනවා. නෑ විකාරයක් නෙමෙයි. මං කිව්වේ මට පුටුවේ ඉන්නකොට නිකම්ම නිින්ද ගියා. නිකන් හීනෙන් වගේ මම මේ කෝල් එක ගත්තේ. එන්නේ හරි වාඩි මම ගිහලා ඒක කරලා. සංජාන මම හොඳටම හිර කරලා තියෙනවා. දැන් ඔයාගේ රයින්ගේ අතේ තමයි හැමදේම තියෙන්නේ. ඔයා රයින් එක මේකෙන් කතා කරා. ඔව්. රයින් මොකද කිව්වේ? ඔයාව බේර ගන්න පුළුවන් හැමදේම කරනවා කිව්වා. මම දන්නවා. මම කවදාවත් මව දාලා යන්නේ නැහැ කියලා. සංජාන මගේ පුතා ශිනාල් එයා මං ගැන හෙව්වද? අහනවා. ඒ වුණාට මට පුතාව මෙහෙට එක්කගෙන එන්න බෑනේ රමේෂ්. මම පුතාට කිව්වා දුර ගිහින් ඉන්න කියලා. සංජාන ඔයා හිට උසාවියේදී ඇත්තම කියන්නේ. මොකද ඔයා හිට කියන දේවල් එක තමයි හැමදේම තීරණය වෙන්නේ. ඔයා හිට සාක්ෂි දුන්නට පස්සේ මාව හිරින් නිදහස් කරනවා. ඊට පස්සේ මගේ පුතාව බලන්න පුළුවන්. සංජාන ඔයා හිට උසාවියට පුතාව එක්කන් එන්න. මං හිතන්නේ රමේෂ් පුතාව එක්කගෙන එන එක එච්චර හොඳ වැඩක් කියලා. අනේ සංජාන එහෙම දෙයක් නැහැ. මට මගේ පුතාව ඉක්මනට බලන්න ඕනේ. ඔයා හිට යාව එක්කන් එන්න. මොකද පුතා දකින්න ඕනේ මේවා. හරි මං බලන්න. මං යන්න රමේෂ්. ඔය පරිස්සමෙන් ඉන්න. සංජාන ප්ලීස් මට උදව් කරන්න. මම කොහොමද එළියට ගන්නේ? දැන් මොකද්ද ප්‍රශ්නේ? නෑ ලොකෝයි මම තාම කල්පනා කරන්නේ අපි මේ කරන වැඩේ හරිද කියලා. මොන බම්බුවද මේ කියවන්නේ? අපි මෙච්චර කාලෙ try කළේ ඒක කරගන්න නෙවෙයි. ඒක හරි. ඒ වුණාට මට හිතෙන්නේ මේ කරන හැම දෙයකින්ම මම තව තවත් දේවින්දගෙන් ඈතට යනවා කියලා. රයන් දැන් දේවින්ද කෙනෙක් නෑ. රමේෂ් දේවින්ද විදියට මේකට ඇතුළට යනකොට මට පුදුම සෑහලුවක් දැනෙනවා. ලොකෝ අයියට දේවින්දව මතක් වෙන්නෙම නැද්ද? මොකද නැත්තේ? මීයක් වගේ ගුරියලා හිරගේ ඇතුළේ හිටපු එක. බය වෙච්ච ඇස්වලින් මගේ දිහා බලන් හිටපු එක. මට හොඳට මතකයි. ඇයි ලොකෝ අයියට මට උදව් කරන්න හිතුනේ?
ඒකට හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? මට පුතෙක් ඕන වුණා. ඇයි ලොකෝ අයියා මාවම තෝරගත්තේ? මට ඕන වුණේ මේ ලෝකේ ඕනම කෙනෙක් එක්කලා හැප්පෙන්න පුළුවන් පුතේ. මම ඔය බය වෙච්ච ඇස් දෙකෙන් ඒක දැක්කා. ලොකෝ අයියට ඇයි එහෙම පුතේ? මම හිතන්නේ මට මේ කතාව කියන්න කාලේ ටික ටික හරියාගෙන එනවා. මොකද නැති වෙච්ච පුතා වෙනුවෙන් මට පුතෙක් ඕන වුණා. ලොකෝ අයියට පුතෙකුත් හිටියද? මට ඔය ශාන්ති හම්බ වෙන්න ඉස්සෙල්ලා මම කසාද බැඳලා හිටියේ. එයාගෙන මම ඩල්සි. පුතා හම්බ වෙලා අවුරුදු දෙකකින් ඩල්සි නැති වුණා. මම තනියම පුතාව හදාගත්තා. ඊට පස්සේ මොකද වුනේ? ඒක දිග කතාවක්. මට ඔබට පෙන්වන්න තැනක් තියෙනවා. මම එතනදී ඒක කියන්නේ. හෙට නේද රමේෂ්ගේ නඩුව? ඔව්. මිනිහට මොනව වෙයිද? මොනවා වෙන්නද ඉතින්? අනිවාර්යයෙන්ම ඇතුලේ. සංජාන මොන විදියට සාක්ෂි දෙයිද දන්නේ නැහැ නේද? ඒක නම් මට හිතා ගන්න පොඩ්ඩක් අමාරුයි. මේ එන්නේ? කොරයින් බොස්. ලොකු ඇත්තේ ගියා. කොහොමද තත්ත්වය අජිත්ගේ? අජිත් කියන්නේ අපේ ටාගට් එක තමයි. හැබැයි මේ වැඩෙන් පස්සේ අජිත් වැටලා ඉන්න තත්ත්වය දැක්කහම මට ඇත්තටම දුකයි. උඹ ලොකු ඇත්තේ කේම ඔය කතාවක් කිව්වේ නෑ නේද? පිස්සුද බං? ඒගොල්ලෝ ඉදාගෙන ඉන්න අපි මැෂින් කියලා. මට ඔබ තේරෙනවා. දැන් මේ අන්තිම ටිකේ ඔබ පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරපන්. ඔබ දන්නවනේ ලොකු අය ඔබට වඩා කොච්චර ආදරේද කියලා. නේ? ඔබ දැන් කතා කරගෙන ඉඳපල්ලා. මම යනවා යන්න. ඒ කොහෙද යන්නේ? ඇයි ඉන්නද? එනිකම් පාලයන් බං යන්න අමත් ඔයද පව් කරලා ආවේ. මම යනවා යන්න. පුතා නැති වෙනකොට එයාට අවුරුදු 16 වුණා විතරයි. අවුරුදු 16 වුණාට මිනිහා යකෙකුටවත් බය නැහැ දවස්වල. කොහොමද ලොකෝ අයියා පුතා නැති වුනේ? නැති වුණා නෙවෙයි. නැති කළා. පුතාව මැරුවා. මැරුවා? කවුද මැරුවේ? කාලයකට කලින් මගේ ළඟම හිටපු යාළුවා. පස්සේ මගේ ලොකුම හතුරා. උගේ නම සරත්. සරත්. දැන් මිනිහා කොහෙද ඉන්නේ? මේ කාලයක් ලංකාවේ හිටියේ නෑ. පිටරට ඉඳලා ලොකු ගේම් දුන්නා. මිනිහා එක්කලා බලනකොට ඔය චමින්දලා අත දරුවෝ වගේ. මට හිතාගන්න බෑ. ලොකෝ අයියාගේ පුතාව මරලත් ලොකෝ අයියා මිනිහව තාම යහතින් තියෙන්නේ. මට ඌ ඉවරයක් කරන්න ඕනකම් තියුණා. ඒත් ඒක මට තනියෙන් කරන්න බෑනේ. ඇයි දැන් මිනිහා ලොකෝ අයියාගේ පුතාව මැරුවේ? නේද ගෙදරට ඇවිල්ලා තියුනේ මාව මරන්න. මං වෙනුවට මැරුවේ මගේ පුතාව. ශාන්ති අක්කා මේ ගැන දන්නවද? ඔව්. ඔය අප්සරාව මගින් ඈඩ් කරන්න හැදුවෙත් ඒක දැනගත්තට පස්සේ. මට තේරෙනවා. එතකොට ලොකෝ අයියට ඕන උනේ සරත් එක්ක හැප්පෙන්න පුළුවන් විදිහේ පුතෙක්ව හදන්න. ඒක එහෙම නෙවෙයි කිව්වොත් මං කියන්නේ බොරුව. හරි. මේ සෝහනයට ඉන්නේ
මගෙම මල්ලි කියලා මං හිතාගන්න ලොකු අයියේ. අපි මේ දේවල් සේරම නවත්තලා සරත්ව ඉවරයක් කරන්න පටන් ගමු. ඒකට තව කල් තියෙනවා. අපි ඉස්සෙල්ලා ආපු වැඩේ කරමු. මට හිතාගන්න බෑ ලොකු අයියා මෙච්චර කාලයක් මේවා තනියම දරාගත්තේ කොහොමද කියලා. Ayam boleh Ueno. Ayam boleh. Ajit bos. මොකද වුනේ? කවුරුත් එන්නේ නැහැ නේ. මට මේ හීනයක් වගේ මොකක්ද අපේ වුණා බා. උස්න මේ දවස් ටික හරියට නිින්ද යන්නේ නැහැ නේද? බා. ටීවී එකකට මොකද උනේ කියලා දැනගන්න නැතුව මට නිින්ද යන්නේ නැහැ බා. තාම හොයාගන්න බැරුණානේ ඒකට මොකද උනේ කියලා. ඒක මතක් ගෙදිත් පිච්චෙනවා වගේ බා. නිසා එක ලීක් වුණොත් නම් මටත් රමේෂත් එක්ක හිරේ තමයි ලගින්න වෙන්නේ. කම කී ගත්තේ නැහැ කියලා ෂුවර් නේද? තාම මට ඒක හොයාගන්න බැරි වුණානේ බා. මම කොහොමද පින්ස් එක හොයාගන්නේ? අපි මිනිහා කාමරේට ගිහලා බලමුද? සංජානි දී වැඩේ කරන්න බෑ. බොස් අපි ඔය ඩියුටි වැඩ කරලා තියෙනවනේ. ප්‍රේසමට දොක් කරා. මොකද්ද? ඔය ගුරුකම් කරන උන් ඉන්නව නේද? මට ඔය හොඳට ගුරුකම් කරන එක කොහෙද තියන්කෝ මෙන්න මේ නිින්ද යන්නේ නැති ලෙඩේට බං. මගේ ඔළුව විකාර වෙලා බං තියෙන්නේ. මට හැම වෙලාවෙම දේවින්ද කතා කරනවා වගේ එනවා බං. දැන් උයන්න වෙලාවකුත් නැති හින්දා මම කඩේට ගිහිල්ලා කැමරට මොනාරි අරන් ඉන්නවා. මට නම් දැන් බඩගිනිත් නෑ වගේ. තාත්තා ඉන්න තාත්තා මං ගිහලා ගේන්න. නෑ මට මේ ගිය ඇතුලේ ඉඳලා දැන් එපා වෙලා තියෙන්නේ. හින්දා මම ගිහිල්ලා අරන් ඉන්නවා. පොඩි ඇත්තටම ඔයාට රයන් පුතාව හම්බුනේම නැද්ද? මං අද හවසත් ගියේ ආව හම්බ වෙන්න තමයි අම්මා. ඉතින් රයන් පුතා මොනවද කියන්නේ? මොනවා ගැනද කියලා අහන්නේ? මේ රමේෂ්ගේ ප්‍රශ්නේ ගැන. එයා මුකුත් කිව්වේ නෑ. අනික මේ අපි කතා කරේ ඉස්සරහට මේ හොටෙල් ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්න කියලා. පොඩි මට බොරු කියන්න එපා. ඇත්තටම රයන් පුතා මේ ගැන හිතේ අවුලෙන් නෙමෙයි ඉන්නේ. රයන් අවුල් යන්නේ මේ රමේෂ් රයන්ගේ කවුරුවත්ද? කවුරුවත් නෙමෙයි වුණාට දෙන්නම එකට බිස්නස් කරනවා නේද? අන්තිමට ඉතින් කොහොම හරි වෙන්න ඕන දේ තමයි සිද්ධ වුනේ. පොඩි මොනවද ඔයා මේ කියවන්නේ? කවුරුවත් ඉන්න තැන එහෙම ඔහොම කියවනවා නෙමෙයි. ඉතින් මං කියන්නේ ඇත්ත නේ අම්මා. අනිත් උන්ටත් වෙන්න ඕන දේම වෙයි. පොඩි මම කවදාද හිතුවේ ආපහු අපිට මෙහෙට එන්න වෙයි කියලා. මාත් හිතුවේ නෑ. ඒත්
අපි හිතන තරම් ඉක්මනට මෙහෙන් අපට යන්න බැරි වේව. තව තැන් දෙකක් මිතුරු වෙන්නේ. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඇයි බොස්? තව කවුද ඉන්නේ? මං කිව්වේ සමහර විට කියලා. අපි ඒක ඉස්සරහට බලමු. ප්‍රින්ස් ඔබ දැන් දිගට අපිත් එක්ක මේ ඉන්නව නේද? නැතුව ප්‍රින්ස් වෙන කොහේ ඉන්නද? ඔව් අපි එනං ඉක්මනට බෞද්ධ අස්පස් කරලා සතුට සමරුම නේද? මොන සතුටද සමරුම කියන්නේ? එකක් රමේෂ් ඇතුළට ගිය එකයි අනිත් එක අපි ආයෙත් මෙහෙට ආව එකයි. ඩයස් රමේෂ් තාම ඇතුළට ගියේ නෑනේ. ඒ හින්දා දැනට අපි මෙහෙට ආපු සතුට විතරක් සමරමු. හරි හරි. මොකක් හරි සමරමුකෝ. මේ අන්තිමකට කෝ අති පුංචි මේක ඔක්කොම කෑවොත් එහෙම මම චොක්ලට් එකක් දෙනවා. අම්මි කොහෙද යන්නේ? මේ පුතේ මම යනවා හොටෙල් එකට. මාත් එක්ක යන්නකෝ. පුතා පුංචිත් එක්ක ඉන්න. අම්මිට අද වැඩ ගොඩාක් තියෙනවා. අක්කා මාත් එක්ක එන්නයි හිටියේ. එපා නංගි. මං තනියෙන් ගිහින් බැඩ් ටික කරගෙන එන්න. අජිත්ත් යනවානේ. ඔයාට පුළුවන් තනියෙන් ඔක්කොම කරගන්න. ඉතින් මායි පුංචි දෙන්නම එක්ක යන්නකෝ. නෑ නෑ. දෙන්නත් එක්ක ගෙදරට වෙලා ඉන්න. කොහොමද උඹ? අක්කා පරිස්සමෙන් ගිහින් එන්න. අන්තිම කට. හෙලෝ. ඔය උසාවිය යන්න ලෑස්තිලාද ඉන්නේ? ඔව් මම මේ පිටත් වෙනයි හදන්නේ. සංජාන මන් දන්නවා මේ වෙලාවේ ලොකු අවුලක ඉන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ තමයි ඔයා හොඳටම හිතලා තීරණයක් ගන්න. මන් දන්නේ නැහැ රයන් මම මොකද කරන්න ඕනේ කියලා. මට වෙලාවකට හිතෙනවා උසාවියට යන්න කලින් මගදී ඇක්සිඩන්ට් එකක්වත් වෙලා මැරෙනවා නම් කියලා. විකාර කියවන්න එපා සංජාන. වෙන්න තියෙන දේ වෙලා ඉවරයිනේ. දැන් අපි බලන්න ඕනේ අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා. අනේ ඇයි රයන් මටම මේ හැම දෙයක්ම වෙන්නේ? සංජාන සමහර විට මේ හැම දෙයක්ම වෙන්නේ හොඳට වෙන්නත් පුළුවන්. උසාවියට යන්න කලින් අපි තුන්දෙනා මීට් වෙමු. මාචිත්තත් කියන්න. වෙනද තැනට මෙන්න. හරි මං එන්න. හඳුන්වාදන එලිෆන්ට් හවුස් ෆිටෝ වින්දනයෙන් පිරි ජීවිතයට. දම්රෝ වසර අවසාන සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටාම්. ආයෙ මොකක්ද ඒක තීරණය කරන්න දෙන්නේ? ඔහෙට සාකේ දෙන්නම් වෙනවා. මේ ඝාතනයේ සිද්ධ වුණු දවසේ රෑ තමයි ඉස්කෝලේ. මං ගෙදර හිටියේ සුවා. මං කියනවා තමුන් කියන්නේ බොරු කියලා. රමේෂ් අයියා ඇත්තටම මේ වැඩේ කළාද? උසාවියෙන් දෙන ඕනම තීරණයක් බාර ගන්න අපි ලෑස්ති වෙන්න ඕනේ.